ක්‍රීඩාවට දේශපාලනය ඕනිද? ඔව්. කුසල් මෙන්ඩිස් අයින් වුණාම මට දාන්න රීප්ලේස්මන්ට් එකක් නැහැලු. මොකද්ද මේ කතාව? රීප්ලේස්මන්ට් එකක් නැතුව කොහොමද මේක අරගෙන යන්නේ? මම දකින විදිහට ක්‍රීඩාව කියන්නේ රටක් එකමුතු කරන දෙයක්. ස්පෝර්ට්ස් කරලා වැඩක් නැහැ. මට මේකෙන් ඉස්සරහට යන්න බෑ. පරාජයෙන් නැගිටීම. ක්‍රීඩාවෙන් ඉගෙන ගත්ත දේ අද මට ගොඩක් වැදගත් වී තිබෙනවා. හරියට මේක හසුරවන්න නම් දේශපාලනය කශේරුකාව කෙලින් තියෙන්න ඕනේ. I believe that these two should not go together. එහෙම හිතනවා නම් ඕගොල්ලන් ඇත්තටම වැරදි. ක්‍රීඩාවට හිත ඇති ක්‍රීඩාව ගැන දන්න ජීවිතේම පළවෙනි වතාවට දැක්ක එකම ක්‍රීඩා ඇමති. ක්‍රීඩා අමාත්‍යතුමනි අයන්නෙන් පටන් ගන්න. Ayubowan. Welcome back to Charana TV's Seetala Eetala, the prime time television show of the youth that discusses ideas, problems in our country and across the world. Charana TV නායිකාවස්සේ ඔබේ ආලින්දයට රටේ තරුණයින් මේ රටේ ප්‍රශ්න පිළිබඳව කතා කරන යුගයේ වැඩසටහන සීතල ඊතල. Before we go into today's topic, let's have a look at the speakers assembled here today. නිවැරදි පෞරුෂත්වයකින් නායකත්වයකින් හෙබි තරුණයෙක් බිහි වෙන්නට නම් අත්‍යවශ්‍යම සාධක ගණනාවක් තියෙන්නට පුළුවන්. ඒ සාධක අතර ක්‍රීඩාව එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කියන්නේ ඊටාම වැදගත් දෙයක්. පාසල් අධ්‍යාපනය වෙන්නට පුළුවන්, උසස් අධ්‍යාපනය වෙන්නට පුළුවන්. එතනින් එහාට ගියාම තරුණයින් මේ ක්‍රීඩාව කියන දේ තුළ විවිධ ශ්‍රේෂ්ඨයන් තුළ නිරත වෙනවා. ක්‍රීඩාව තමන්ගේ විනෝදාංශය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ජීවිකාව වෙන්නට පුළුවන්. සමාජයේ විවිධ ස්තරවල විවිධ ක්‍රීඩාවන් වල නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයක් ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩාව කියන මේ කුලකයට දේශපාලනය කියන කුලකය මොන විදිහටද සම්බන්ධ වෙන්නේ? ක්‍රීඩාවට දේශපාලනය අත පොවන්නටම අවශ්‍යද? අනවශ්‍යද? එහෙම නැත්නම් මොන විදිහේ සුබවාදී ගමනක්ද දේශපාලනය සහ ක්‍රීඩාවට එකට යා හැක්කේ? අද අපි කතා කරමු සීතල ඊතල වැඩසටහනේ මේ තාරුණ්‍ය නියෝජනය කරන තරුණ තරුණියන් හයත් එක්ක. Definitely, Hiranya. ක්‍රීඩාව කියන්නේ කලාවක්. රටට සහ ලෝකයට වැඩදායි ක්‍රීඩකයන් සහ පරිපූර්ණ නායකයන් ගොඩනගන්න පුළුවන් කලාවක්. Sports and youth, when we associate these two, we see a lot of issues, but we also see lots of good things, especially in Sri Lanka. But what are the challenges that come up when politics comes into play with sports, which is the case where in any nation? අපි දේශපාලනය ක්‍රීඩාවට දේශපාලනය සංසන්ධනය කරන විට මොනවද අපිට එන අභියෝග? කොහොමද අපි හිතන්න ඕනේ? ඒ දේ ගැන තමයි අද මේ කතිකයන් 6 දෙනා අපිට කතා කරන්න යන්නේ. These 6 speakers have assembled to show us the insight in Sri Lanka and across the world about sports and politics. First up, our speaker Dinith Senaratna. රටක දේශපාලනය ගත්තාම දේශපාලනයට බලපාන හේතු කාරණා බොහොමයක් තියෙනවා. මේවට රටේ නායකයින්ගේ සාරධර්ම හා මූලධර්ම වෙන්න පුළුවන්. සමහර විට සමාජගත වෙලා තියෙන පොදු අදහස් වෙන්න පුළුවන්. මම කැමති කතා කරන්න හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක් ගැන. ක්‍රීඩාව දේශපාලනයට කරන බලපෑම. දැන් අපි මෑත අතීතය දිහා බලද්දී ඇමරිකාවේ කළු ජාතික ඇමරිකානුවන්ට අසාධාරණ බොහොමයකට ලක් වෙන්න වුණා. මේ දේ හින්දාම ඇමරිකාවේ NFL කියන ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩාවේ කොලින් කේපනික් කියන පුද්ගලයා ඉදිරිපත් වෙනවා මේ දේට එරෙහිව නැගී සිටින්න. මෙතුමන් කොහොමද මේ දේට නැගී සිටින්නේ?
හැමදාම ඇමරිකාවේ ඒගොල්ලන්ගේ ගේම්ස් පටන් ගන්න කලින් ඇමරිකාවේ ජාතික ගීය ප්ලේ වෙද්දී මෙතුමන් එක දන ඉස්සකින් ඇවිලා හිස නමා ගන්නවා. සයිලන්ට් ප්‍රෝටෙස්ට් එකක්. Taman කැමති නෑ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව Taman බලාපොරොත්තු වෙනවා වෙනසක් ඇතිවිය යුතුයි කියලා. මේ පුංචි ජෙස්චර් එක හින්දා ඇමරිකාව පුරාවටම ලොකු රෙබෙලියස් අටැක් එකක් ඇති වුණා. මිනිස්සු විතරක් නෙමේ ජනප්‍රිය අයිකොන්ස්ලා ඒ වගේම රටේ බලපෑම් ලක් කරන්න පුළුවන් පුද්ගලයන් බොහෝමයක් මෙතුමන් පසුපස හඹා එන්න පටන් ගත්තා. පුංචි ජෙස්චර් එකක් එක ස්පෝර්ට්ස්මන් කෙනෙක් කරපු. ඕගොල්ලන් හිතනවාද ක්‍රීඩාවෙන් කිසිම බලපෑමක් නැතුව ඇති කියලා ක්‍රීඩාවට? එහෙම හිතනවා නම් ඕගොල්ලන් ඇත්තටම වැරදි. මොකද ක්‍රීඩාව මුළු ලෝකෙම ෂේප් කරන්න පුළුවන් හරි යුනික් ටූල් එකක්. මොකද ක්‍රීඩකීන්ට ඇස් යොමු වෙනවා. ක්‍රීඩකීන්ට Taman සාවධානයෙන් ඇහුම්කන් දෙනවා. මොකද ඒගොල්ලන් ජීවිතේ පුරාම ඩෙඩිකේට් වෙලා ලොකු එෆර්ට් එකක් දාලා තමයි ඒගොල්ලන් එන තැනට එන්නේ. ඒ වගේ ප්‍රූෆ් තියෙන පුද්ගලයෙක්ට ඕනම කෙනෙක් කැමතිනේ සවන් දෙන්න. මේ විදියටම තියෙද්දි තමයි මේ தත්වෙත් එක්කම තමයි ක්‍රීඩකීන්ට විශේෂයෙන් ලොකු පවර් එකක් තියෙන්නේ රටක දේශපාලනය වෙනස් කරන්න, ඒ වගේම මෝල්ඩ් කරන්න. මම කැමතියි මගේ කතාව අවසන් කරන්න රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකෙක් කිව් වදනක් ඔබ සමග බෙදාගෙන. මේ දෙත් මං හිතනවා රටේ දේශපාලනයට ඒ වගේම රටේ තියෙන එකමුතුකම ගොඩනගන්න ලොකු බලපෑමක් කරපු වදනක් කියලා. ඒක තමයි මේ වදන. I am a Tamil. I am Sinhalese. I'm Muslim and Burgher. I'm a Buddhist. I'm a Hindu, a follower of Islam and Christianity. But above all, today and always, I will be proudly Sri Lankan. Kumar Sangakkara. Stuti Kaled. Thank you very much, Dinit. Sandra, මේ අපි සීතල ඊතල වැඩසටහනේ මේ අපිත් එක්ක එකතු වෙන තරුණයන්ගේ දකින්න විශේෂත්වයම තමයි මේ ඕන් මේ මාතෘකාව තුළ විවිධ පැතිකඩයන් දකිනවා. දැන් අපි දෙන්නම කතා කරේ ක්‍රීඩාවට මොන විදිහටද දේශපාලනය හවුල් වෙන්නේ, එහෙම නැත්නම් ඉවහල් වෙන්නේ මොන විදිහටද බලපෑම් කරන්නේ කියලා. හැබැයි දිනිත් මාතෘකාවේ අනිත් පැත්ත දකිනවා. මොන විදිහටද ක්‍රීඩාව දේශපාලනයට බලපෑම් කරන්නේ කියලා. ඒ තුළ ක්‍රීඩකයාට දේශපාලන එහෙම නැත්නම් රටක ස්ථාවරත්වයට මොන වගේ තීරණද ගන්න පුළුවන්, මොන විදිහටද බලපෑම් එල්ල කරන්නට පුළුවන්, ක්‍රීඩකයා මොනතරම් ශක්තිමත්ද, මොනතරම් එඩිතර පුරවැසෙක්ද කියන එක බොහොම අපූර්වවට ඉදිරිපත් කරලා ලෝකයේ උදාහරණ අරගෙන ඇවිල්ලා වෙන මේ විදිහට ලෝකයේ දේශපාලනය වෙනස් කරන්නට පුළුවන් තැනකට ක්‍රීඩකයාට මැදිහත් වීම කරන්නට පුළුවන් කියන එක ඔහු බොහොම අපූර්වවට දිනිත් අපිට අරගෙන එනවා මේ කතා බහ තුළ. Definitely. Hirana, he says that sports has a power. People look at sportsmen. People admire sportsmen. Why? Because mainly sports is a game to be different types of games, to be celebrated, to be watched by many audiences. And sports is something that unites people. Even two people that hate each other will definitely sit down and watch one match, because that's the type of effect that sports has on us, on our cultures, on our lives. So that itself is a strength and a unity that Dinit showed us. Thank you very much for mentioning this to us, Dinit, because I believe that the quote that he ended it with, the person saying the quote, Kumar Sangakkara, has definitely given an example of such fortitude that has garnered through him in his years of being a sports leader. So thank you very much, Dinit, for setting the base and the example for this topic. And moving on, next up, we have our new speaker, Shenal Fernando. ස්පෝර්ට්ස් කියන්නේ ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට්. ක්‍රිකට් කිව්වම ඉස්සර මතක් වුණේ ලංකාව. හැබැයි දැන් මතක් වෙන්නේ ලංකාව නෙමෙයි ඉන්දියාව. මම ඔයගලන්ට ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක ගෙනල්ලා දෙන්නම්. අපි 1996 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අපිට ජයග්‍රහණය කරගන්නට පුළුවන් උනේ 2014 වර්ල්ඩ් කප් එක විතරයි. 2010 ඉඳන් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ගත්තොත් ක්‍රීඩා ඇමතිගොල්ලෝ ඉඳලා තියෙනවා 8 දෙනෙක්. CB රත්නායක, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිස මුස්තාෆා, හරින් ෆර්නෑන්ඩෝ, ඩලස් සලහප්පෙරුම, නාමල් රාජපක්ෂ. මේකේ කඩා වැටීම පටන් ගත්තේ 2015 ඉඳලා. මම ඒක ඔයගලන්ට තව ෆැක්ට්ස් එකකින් පෙන්වන්න පුළුවන්. අපේ ICC රෑන්කින්ග්ස් වල අපි 2014 හිටියේ අංක 2.
හැබැයි 2015 අපි අංක 5, 2016 දීත් අංක 5, 2017 දී අංක 6, 2018 අංක 8, 2019 අංක 9, අද වෙනකොට අංක 8. අපි ඉස්සර හිටියේ අංක 1. මම ඔයගලන්ට තව ෆැක්ට්ස් එකක් ගෙනල්ලා පෙන්නන්නම්. E20 rankings අපි හිටියේ number 1. සංගා මහේලි ඉන්නකොට අපි number 1 හිටියා. 2015 දී number 1. 2016 යනකොට number 8. මේක පටන් ගත්තේ 2015 දී. මම මේක ඔයගලන්ට කලින් කිව්වේ මෙතන හිටපු ඇමතිගොල්ලෝ සහ මෙතන හිටපු ක්‍රීඩකයින් වෙන්න පුළුවන්. මේක කමාන්ඩ් වෙච්ච හෙඩ් අය වෙන්න පුළුවන්. හැම ඔක්කොම මේකට වග කියන්න ඕන. අද අපි හොඳට මතක තියාගන්න හැමෝම අපි දැන් 2020 අපි ඉන්නේ අංක 7 මේ රෑන්කින් එකේ. අපිට තව එක රෑන්ක් එකක් හෝ දෙකක් පල්ලෙහාට වැටුනොත් ශ්‍රී ලංකා කණ්ඩායම අපිට ඉස්සර තිබ්බා වගේ ගන්නට බෑ. මම ඕගලන්ට තව ෆැක්ට්ස් එකක් ගෙනල්ලා පෙන්නන්නම්. ඉස්සර අපේ සංගා මහේල හැම රෑන්කින් වලම අංක 1. අද එක ෆෝමැට් එකකවත් ශ්‍රී ලංකාවේ එක ක්‍රීඩකයෙක්වත් අපිට අද දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මේ ඒ ෆැක්ට්ස් තියෙන්නේ අපේ ODI වෙන්න පුළුවන්, T20 වෙන්න පුළුවන්. එකකවත් number 1 ඉඳන් number 10 වෙනකන් අපිට එකදු ක්‍රීඩකයෙක්වත් නැහැ. මේක නැති වෙන්න හේතු හුඟක් බලපාලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළෙම කොම්පිටිෂන් එකක් නැහැ. මම දැක්කා එදා මීට දවස් 5කට 6කට ඉස්සෙල්ලා අපෙන් රිසයින් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාවේ සභාපති කෙනෙක් එයා එක ඉන්ටර්වයු එකදී පවසනවා කුසල් මෙන්ඩිස් අයින් වුණාම මට දාන්න රීප්ලේස්මන්ට් එකක් නැහැලු. මොකද්ද මේ කතාව? රීප්ලේස්මන්ට් එකක් නැතුව කොහොමද මේක අරගෙන යන්නේ? අද 19න් 15 ක්‍රිකට් කණ්ඩායමක් අපිට නැහැ. ඉන්දියාවේ 19න් 15 අන්තිම අවුරුදු 4 ගත්තම මැචස් ගහලා දිනවා 56ක්. ලංකාව අන්තිම අවුරුදු එකමාරට ගහලා තියෙන එක මැච් එකයි. ඉතින් කොහොමද කම්පිටිෂන් එකක් හැදෙන්නේ? මේක ඉදිරියට අරන් යන්නට නම් හොඳ සැලැස්මක් ඇතුව ඉදිරි ක්‍රිකට් ක්‍රීඩාව සැලැස්මක් ඇතුව අරන් යන්න පුළුවන් එකම එක්කෙනා දැන් ඉන්න ක්‍රීඩා ඇමතිතුමා විතරයි. ඔබ දුන් කාලයට බොහොම ස්තුතියි. He brought facts and figures and showed it to our faces, the underlying truth that was there right in front of our faces all these years, the dying trend of cricket in Sri Lanka. Thank you very much, Shanal, for bringing, I think, Hiranna, make it agree, baby. Ape show එක ඇත්තටම ඒ තරම් facts and figures on the dot මේ තරම් පෙන්නලා නැහැ කවුරුත්. මෙතෙක් වෙනකොට Shanal, I think you set a very good standard there. Thank you. Apart from the speakers who, because Seetal Eathala has always been a place where the youth speak with the information, with the facts and the figures. But I think Shanal left an even bigger standard. As we are, the youth challenge ourselves. But is that happening in the Sri Lankan cricket team? Shanal mentioned that to us. Is the competition really there inside in our Sri Lankan cricket teams? And what is the reason why the downfall since 2015, like he very mentioned, like you saw in the facts and figures, why was the reason for this? Something that if you are part of the authorities, you need to listen to, you need to pay attention to, and if you are one of those cricket fans who lost interest in cricket, you know what we are talking about. Hiranne? ඔව් සෙන්ඩ්‍රෝ. ශිරාන් කියපු විදිහටම ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයට අරගෙන යන්නට බොහොම වටිනාම වස්තුවක් වුණේ ක්‍රිකට් කියන ක්‍රීඩාව. ඇත්තටම අද වෙන විට ක්‍රිකට් බොහොම ගෞරවයෙන් හරිම අභිමාණයෙන් නරඹපු ප්‍රේක්ෂකයන් ප්‍රමාණය පවා මම හිතන්නේ ශනාල ඒ දත්තයත් අරගෙන ආව නම් බොහොම වටි අපිට ඒ ප්‍රේක්ෂක ප්‍රමාණය පවා අඩු වෙලා තියෙනවා. නමුත් අදටත් ක්‍රිකට් එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ ජව සම්පන්න ක්‍රීඩකයන් තමන්ගේ රට ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා අපේ රට වෙනුවෙන් ක්‍රීඩාවේ ඉහළටම යන්න පුළුවන් ක්‍රීඩකයන්. අපිට හැමදාම සෙන්ඩර් ජයග්‍රහණයම ලබන්නට බැරි වෙයි. නමුත් ඵලදායීව ක්‍රීඩාවේ යෙදෙන්නට පුළුවන් ක්‍රීඩකයන් රටට බිහි කරන්නට මම හිතන්නේ බලධාරීන්ට මීට වැඩිය තීරණ ගන්නට පුළුවන් නම් නිවැරදි තීරණ ගොඩක් වටීවි. So our next speaker is you, Dilshara Fonseca. මම අද පුවත්පතක පළවෙච්ච ලිපියකින් පටන් ගන්නම්. 2020 අගෝස්තු 15 සිළුමිණ පුවත්පතේ පළවෙනම ලිපියක් ක්‍රීඩා අමාත්‍යතුමනි අයන්නෙන් පටන් ගන්න කියලා. ඒ ලිපියේ තියෙනවා ආසියානු ක්‍රීඩාවලදී මම කියන්නේ 2018 ඉන්දුනීසියාවේ පැවැත්වුණු ආසියානු ක්‍රීඩාවලදී රටවල් 9කට එක පදකමක්වත් ගන්න බැරි වෙනවා.
ඒ අතරින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ තරගයට යොමු කරලා තියෙන්නේ මේ අපේ ලංකාව. ක්‍රීඩාවට දේශපාලනය ඕනේද? ඔව්. හේතුව මේකයි. දේශපාලඥයන් බිහි වුණේ, දේශය පාලනය කරන පුද්ගලයන් බිහි වුණේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. ජනතාව නියෝජනය කරන්න ඒගොල්ලෝ බිහි වෙලා තියෙන්නේ. ක්‍රීඩාවේදී මුහුණ දෙන ගැටලු, ඒ ප්‍රශ්න, ඒව බලා ගන්න ඒගොල්ලෝ නියෝජනය කරන කෙනෙක් ඉන්න ඕනේ. නමුත් ඒ පරමාර්ථයෙන් මිදිලා පෞද්ගලික වාසිය තකා මේ ක්‍රීඩාව හසුරවන එක අනුමත කරන්න බෑ. මම දකින විදිහට ක්‍රීඩාව කියන්නේ රටක් එකමුතු කරන දෙයක්. ඒ රටක් ලෝකයක් ඉස්සරහා පෙන්වන දෙයක්. ඒක අපි ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී හොඳටම දැක්කා. දිනේෂන් වගේම විජේකාන්ත් ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයින් මේ මහා දැවැන්ත තරුත් එක්ක එකතු වුණාන් පස්සේ අපි ඒ සතුට මුළු ලංකාවම වින්දා. ඒ වගේම සහිලා ඉස්සදීන් ලංකාවට ලෝකඩ පදක්කමක් අරගෙන එනකොට මුළු ලංකාව මේ ගැන සතුටින් කතා කරන්න ගත්තා. මේ වගේ හුඟක් වටින දෙයක් විදිහට තමයි අපිට ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. හරියට මේක හසුරවන්න නම් දේශපාලනය කශේරුකාව කෙලින් තියෙන්න ඕනේ. මම වැරදි නම් මාව හරි ගස්සන්න. මගේ ජීවිත කාලේ පුරාවට ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලියක් තියෙනවා කියලා කිසිම රූපවාහිනියක මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා නැහැ. මම ඒ ගැන කිසිම දැනුම් දීමක් දැකලා නැහැ. මම YouTube එකෙත් බැලුවා. මට හම්බුන්නේ නැහැ. පරිපාලනය ක්‍රීඩාවට අවශ්‍ය කරන උපකරණ මූල්‍ය පහසුකම් කොයි තරම් ලබා දුන්නත් වැඩක් නැහැ. ඒ දේවල් හිතට අවංකව අධීක්ෂණය කරන්නේ නැත්නම්. මම මගේ කතාව යෝගානන්ද විජයසුන්දර මහත්මයා අවුරුදු 6කට කලින් කියපු දෙයින් ඉවර කරන්නම්. අන්තර්ජාතික තරඟ වරම් දිනා ගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා දකුණු ආසියාව ජයගෙන ඉන්න ඕනේ. මොකද ඒක නැතුව එතනින් එහාට කිසිම දෙයක් හිතලා වැඩක් නැහැ. ප්‍රියංගිකා මදුමන්ති වගේ දක්ෂ ක්‍රීඩකයන් අපේ ලංකාවේ ඉන්නවා. අපේ රටේ ඉන්නවා. ඒ වගේ දක්ෂ ක්‍රීඩකයන්ට අවධානය දෙන්න. අතෙන් ගිලිහෙන්න දෙන්න එපා. අපරාධ මේ රටේ මිනිකැට. ස්තුතියි. දේශය පාලනය කරන්න අපි ඉලෙක්ට් කරන ඉන්ඩිවිජුවල්ස්ලා ඒ කට්ටිය අපි ඇත්තටම අපි මේ ඉල්ලන දේ අපේ රටේ අපේ රටට අත්‍යවශ්‍ය කරන දේවල් කරනවද? විශේෂයෙන්ම කරනවා ඇති. හැබැයි සමහරක් සාධක තියෙනවා අපි දිල්ෂාරා පෙන්නුවා වගේ ඒ දේවල් ඇත්තටම they overlook, right? And this overlooking is what leads to the disarrangement of resources, the disarrangement of focus that does not lead for the higher-ups to focus on what is really needed. And I think something that Dilshara very much focused on, how within politics itself, is the youth represented, is sports represented? If we take a news telecast, how long is a sports news scene? How long does the national television give room for sports? How much sports even considered in a CV or job resume? These are the parts that I think Dilshara opened the door for us to all speak about. Hiran, you would definitely agree. And I believe that set a different standard to the flow of where we are going as well. Hiran? ඔව් සන්න දිල්ෂාරා කියන විදිහට ක්‍රීඩාවක් කියන්නේ රටක් එකතු කරන තැනක්. අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවන් ගණනාවක් තියෙනවා. අපේ ජාතික ක්‍රීඩාවෙන් පටන් ගත්තාම වොලිබෝල් එතනින් එහාට ගියාම අපි ක්‍රීඩාවන් ගණනාවක් දෙනවා. ඒ ප්‍රදේශවලට ප්‍රසිද්ධ ක්‍රීඩාවන් තියෙනවා. මේ ප්‍රදේශයේ මෙන්න මේ ක්‍රීඩකයන් මේ ක්‍රීඩාවට ප්‍රසිද්ධ. මේ ක්‍රීඩාවට වැඩිපුරම පිරිසක් එකතු වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයෙන්. අපිට මෙහෙම කතා ඇහිලා තිනවා. ඒ වගේම තමයි අපි ජාත්‍යන්තරයට යනකොට මුළු රටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරන ක්‍රීඩකයන් තමයි ජාත්‍යන්තරය නියෝජනය කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ නියම දක්ෂයා ජාත්‍යන්තරය නියෝජනය කරන්නට, එහෙම නැත්නම් ජාතික මට්ටම නියෝජනය කරන්නට, එහෙම නොවෙන්නට පුළුවන් ඔබේ පාසලේ පාසල් ක්‍රීඩා උත්සවයේ දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙන්නට අවශ්‍ය සහන, එහෙම නැත්නම් උපකාර උපදෙස් ලබා දෙන දේශපාලන වටපිටාවක්. අපි කතා කරමු තව ගොඩක් දේවල් මේ කෙටි විරාමයෙන් අනතුරුව.
Right after that short commercial break, we are now back with the rest of the three speakers talking about sports and politics. Next up, we have Anjana Dilshan. අද මම සීතල ඊතල තුලින් කතා කරන්න යන්නේ ක්‍රීඩකයා. නැත්නම් මම ක්‍රීඩකයෙක් ලෙසින් ලැබුව අත්දැකීම් සහ මම දකින මගේ රටේ තියෙන ක්‍රීඩාවේ දැක්මයි. ජීවිතයේ එක්තරා මොහොතකදී දුක, ජීවිතයේ එක්තරා මොහොතකදී සතුට සිනහමුසේ මූණින් මට දරා ගන්න ඉගැන්වුවේ ක්‍රීඩාවයි. ඒ ක්‍රීඩාව මට උගන්වපු දේ අද මම මෙතනදී තව කොයි හරිදී ජීවිතේ මගේ වැරදුනත් මං ඒ ක්‍රීඩාවෙන් මම ලබාගත් අත්දැකීම් පරාජයෙන් නැගිටීම ක්‍රීඩාවෙන් ඉගෙනගත්ත දේ අද මට ගොඩක් වැදගත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල් නැත්නම් ශ්‍රී ලංකාවේ පාසල් රජයේ පාසල් තිබෙනවා 10012ක්. මං අද පාසල් ශාස්ත්‍රෙත් එක්ක මම පාසල් සිසුවේ පාසල හැරගිය පාසලෙන් නික්ම වූ සිසුවෙක්. මම පාසල් ශාස්ත්‍රය ගද්දී 10012ක් තියෙන රජයේ පාසල් ලංකාවේ. ඒ අතරින් ජාතික පාසල් 353ක් තියෙනවා. ඒ ජාතික පාසල් අමතරව ලංකාවේ ජාත්‍යන්තර පාසල් තියෙන 104ක්. එතකොට ලංකාවේ මිලියන 4.2ක් රජයේ පාසල් වල ළමයි අධ්‍යාපනයේ නිරත වෙනවා. එතකොට ලංකාවේ 1,27,000ක් ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය නිරත වෙනවා. එතකොට මේ හැම ළමයෙක්ම පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවේ නිරත වෙනවා. එතකොට ලංකාවේ ක්‍රීඩාවේ ආරම්භය අපි මේ තරුණ පරපුර පොඩි පරපුරෙන් එන්නේ. එතකොට ලංකාවේ ග්‍රාමීය මට්ටමින් තමයි මේ ලංකාව ඉහළ තැනකට ගිහිල්ලා තියෙන්නේ. සුසාන්තිකා ජයසිංහ, එතකොට මහේල ජයවර්ධන, ටීඑම් ඩිල්ෂාන් කළුතරෙන්, ලසිත් මාලිංග, ගාල්ලෙන් අන්න එවැනි ක්‍රීඩකයෝ අපේ රට ඉදිරියට ගිහිල්ලා තියෙන ග්‍රාමීය. එතකොට ග්‍රාමීය ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කරන්න නම් අපි මොකද්ද කර යුත්තේ? ගිහිල්ලා බලන්න රජයේ පාසල් වල පිට්ටනි කීයක් දැන්ට අබලන් තත්ත්වයේ තිබෙනවද? මේ දේ කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයයි ක්‍රීඩා අමාත්‍යාංශයයි දෙකම එකතු වෙලා. මොකද අපි සෝනල් මීට් එකකට ගියාම හොඳ උදාහරණ සෝනල් මීට් එකකට ගියාම යටිතල පහසුකම් මේ පාසලේ තිබෙන ඒ පිට්ටනියට තිබෙන වොෂ්රූම් එකකට ඇත්තම කිව්වොත් යන්න බෑ. එතකොට ඒ ළමයි ඒ දේ පාවිච්චි කර ඒ අවම පහසුකම් යටතේ ඉදිරියට එනවා නම් අපි සතුටු වෙන්න ඕනේ. ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය දියුණුවක් නැත්තේ ඒකයි. ඉස්සෙල්ලාම අපි මුල හොයන්න ඕනේ. ඇයි මේගොල්ලන්ට වරප්‍රසාද නැහැ? ලංකාවේ PT ඔෆිසර්ස්ලා ඉන්නවා. විශ්‍රාමික ආමිගේ PT ඔෆිසර්ස්ලා ඉන්නවා. වොලන්ටියර්. නිතයත් දන්නේ නැති වොලන්ටියර්. මේගොල්ලෝ කැමති මේකට උදව් කරන්න. එතකොට මම දන්න තරමට මේ රටේ ඉන්න ප්‍රධානියත් හිටිය විදහා හමුදා නිලධාරියෙක්. ඔවුන්ගේ උදව්ව ගන්න ඉතාම කැමැත්තෙන් ඉන්නවා. අනිත් එක අපිට හම්බෙලා තියෙනවා මේ 2015 ඉඳන් අපිට ක්‍රීඩා ඇමතිවරු 8 දෙනෙක් ඉඳලා තියෙනනේ. අයියා කිව්ව විදියට. එතකොට අපිට මේ අවුරුද්දේ මේ වසර තුල හම්බෙලා තියෙනවා ක්‍රීඩාවට හිත ඇති ක්‍රීඩාව ගැන දන්න ජීවිතේ මම පළවෙනි වතාවට දැක්ක එකම ක්‍රීඩා ඇමති. ඔහුගෙන් අපිට ගන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ නිසා ක්‍රීඩාවේ දියුණුව තක අපි වැඩ කර යුතුයි. මොකද අපි අනාගත පරපුරත් ලංකාවේ නාමයේ සන්නාමයක් කරන්න නම් ක්‍රීඩාව වැදගත් වෙනවා. ස්තුතියි. ක්‍රීඩකයෙක්ට අවශ්‍ය යටිතල පහසුකම් එහෙම නැත්නම් පාසලකට අවශ්‍ය යටිතල පහසුකම් වලින් පටන් ගත්තා නම් අපිට දක්ෂ පෞරුෂමත් ගුණයහපත් ක්‍රීඩකයන් බිහි කරන්නට අවශ්‍ය වටපිටාවක් හැදේ. Thank you very much අංශන. බොහොම අපූර්වට ඒ කරුණු කිහිපය අපිට ඉස්මතු කරනවා. අපි පටන් ගමු පොඩිම තැනින්. යටිතල පහසුකම් ටික සංවර්ධනය කරගෙන ගමේ පාසලටත් නගරේ පාසලට හා සමාන ක්‍රීඩා කෞශල්‍යයකින් හෙබි ක්‍රීඩකයන් බිහි කරන්නට අවශ්‍ය පරිසරයක් හදලා දෙන්නට බලධාරිනී ඔබ ක්‍රියාමාර්ග ගන්න. ඒ පාසල් දරුවන්ගේ අරමුණ අභිප්‍රාය තමයි අංජනගේ හඬින් ඔබට ඉදිරිපත් කරන්නේ. Definitely හිරන්නේ ගමෙන් එනවා ක්‍රීඩකයෙක් හිරන්නේ. ඒ ක්‍රීඩකයා පුහුණු කරන්නේ මේ ගමේ ඉන්න කෝච්. පුහුණු කරගෙන ඇවිල්ලා ඉහළ මට්ටම් වලටම ගිහිල්ලා හැබැයි ගියාම මේ ගමේ ඉන්න කෝච්ට මොනවද වෙන්නේ? ඒ නැත්තම් ඒක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඒ කෝච් ඇත්තටම දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ කෝච් උගන්වපුයි ළමයින්ට මොකද වෙන්නේ? ඒ වගේ අපි ඇත්තටම ගම් මට්ටමින් හිතන විදිහ ක්‍රීඩාව ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඇත්තටම ආදර්ශයක් අපිට අංජන අද දුන්නා. ඉතින් අංජන බොහොම ස්තුතියි ඒ දේ අපිට කිව්වට. ඒත් එක්කම we have our next speaker up on the floor.
මිගාර රවීන්. A good day to everyone who's watching Sitala Itala right now. First of all, I would like to mention some important facts about sports for a person. Sports has a huge impact on both mind and body of person. While keeping the physical body strong and fit, it helps our mind to accept defeat, to take strategical decisions, to take quick decisions on any panic situation. So this will also improve the leadership qualities of a certain person, and also with the true sportsmanship will help a person mature in a positive manner. People who do sports are always relaxed and stress free. This is because sport helps people to reduce stress and depression. So the more people do sport, our motherland will have a strong and effective society. I'm not telling that children has to focus only on sport. No, but children has to balance sports and studies, and that is the game. අපේ රටේ මම දකින ලොකු ප්‍රශ්නයක් තමයි මේ වෙලේ මිනිස්සුන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ ජොබ් එකක්ම කරන්න ඕනේ මිනිස්සෙක්ට සාර්ථක වෙන්න කියලා. කියන්නේ ඒක තමයි හැදිලා තියෙන මේ සමාජේ. ජොබ් එකක් නැතුව සාර්ථක වෙන්න බෑ. ඉතින් ඔය ප්‍රශ්නේ හින්දා ළමුන් ගොඩක් ආස ටැලන්ටඩ් ස්පෝර්ට්ස් කරන්න දක්ෂ හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙන ළමයින්ගේ මනස හැදෙන්නේ ස්පෝර්ට්ස් කරලා වැඩක් නැහැ. මට මේකෙන් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට ගියත් කිසිම කියන්නේ මට මේකෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. මම ජොබ් එකක්ම තමයි ફોකස් කරන්න ඕනේ. ඉතින් ඇත්ත ජොබ් එකක් ඕනේ. හැබැයි මෙහෙම මයින්ඩ්සෙට් එක හදාලා මිනිස්සු ළමයි ස්පෝර්ට්ස් වලින් ඈත් වුණොත් අර සමාජයට ගිය කාලේ ළමයි අපේ next generation එක ඒ අර මයින්ඩ් ස්පෝර්ට්ස් වලින් හැදෙන්න පුළුවන් මයින්ඩ් එක එයාලට ගොඩක් අඩු වෙනවා. ඉතින් එතකොට අර තියෙන සමාජයට ගියන් පස්සේ යාළුවෝ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා සහ අපේ මව්බිමටත් ඒක ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන් පස්සේ කාලෙකදී. අපි මේකට කරන්න තියෙන අපිට සමාජයක් හදන්න ඕනේ. ඒක මේ රාජ්‍යය එකතු වෙලා අපේ දැන් ඉන්න ස්පෝර්ට්ස් මිනිස්ටර්ගෙත් හෙල්ප් එකත් එක්ක අපි සමාජයක් හදන්න ඕනේ. මිනිස්සුන්ට කැමති දේ කැමති විදිහට කරන්න. ඒ වගේම ස්පෝර්ට්ස් වලින් යනවා නම් ඒකෙන්ම එයාලට ඉස්සරහට යන්න ඒකෙන්ම සාර්ථක වෙන්න පුළුවන් විදිහේ සමාජයක් අපි හදන්න ඕනේ. මොකද නැත්තම් මිනිස්සු ඒ කියන්නේ ළමුන් ගොඩක් ස්පෝර්ට්ස් වලින් ඈත් වෙලා අපිට ඇත්තටම හොඳ සොසයිටි එකක් හදන්න තියෙන තත්ත්ව ගොඩක් අඩු වෙනවා. ඉතින් අපි මෙහෙම සමාජයක් හැදුවොත් ළමුන්ට ආස විදිහට ළමුන් විතරක් නෙමෙයි කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් විදිහට කියන්නේ ජොබ් එක විතරක් නෙමෙයි ස්පෝර්ට්ස් වලින් හරි ඉස්සරහට යන්න පුළුවන් විදිහට හැදුවොත් අපිට නිකම්ම ස්ට්‍රෙස් ෆ්‍රී හොඳ ස්ට්‍රෝං සොසයිටි එකක් හදන්න පුළුවන්. එහෙම සමාජයක් හැදුනහම ඒක අපිට අපේ ලංකාවටත් ඉස්සරහට කියන අපේ ඉස්සර ජෙනරේෂන් එකටත් අපේ රටටත් ලොකු ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් වෙයි සහ අපිට ගොඩක් දේවල් අචීව් කරන්නත් පුළුවන්. ඉතින් අර මම කියන්නේ මේ අපි මේ වගේ සමාජයක් කොහොම හරි ගොඩනගන්න ඕනේ. Thank you very much මිගාර. අපි අද කතා කරන්නේ මේ ක්‍රීඩාව සහ දේශපාලනය කොහොමද එකට යාවත් කාලීන කරන්නට අවශ්‍ය කියලා. මිගාරගේ කතාවේදී ක්‍රීඩාව මොන විදිහටද පෞද්ගලිකව ක්‍රීඩකයෙක්ට බලපාන්නේ තමන්ගේ ජීවිතේ මානසිකව හා ශාරීරිකව ඉදිරියට ගෙන යන්නට ඕන කරුණ තුල කියන එක කියවෙනවා. ඊට අමතරව මේ පොතපතේ දැනුම එහෙම නැත්නම් උපාධි අපේක්ෂකයෙක් එහෙම නැත්නම් මේ අධ්‍යාපනයේ කේන්ද්‍ර කරගත්ත රැකියාවලටම දරුවෝ යොමු කරවන්නේ නැතුව ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්නට අවශ්‍ය වටපිටාවක් සකසා දෙන්නට ඕනි කියන එකත් මිගාරතින් කියවෙනවා. මම හිතන්නේ එතනදී දේශපාලඥයින් වෙනුවෙන් අපි ආයාචනයක් කරමු. අන්න ඒ වගේ වටපිටාවක් ක්‍රීඩාව ශාස්ත්‍රයේ එහෙනම් ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉහළ තනතුරු වලට ක්‍රීඩා අධ්‍යක්ෂකවරුන් වෙන්න පුළුවන්, ගුරු උපදේශකවරුන් වෙන්න පුළුවන්. මෙන්න මේ තනතුරු දාන්නට එන පුරවැසියන් පුද්ගලයන් අපිට ක්‍රීඩාව තුළින්ම ඉදිරියට ආපු පුද්ගලයන් බවට පත් කරගන්නට පුළුවන් නම් මම හිතන්නේ මිගාර කියන්නට උත්සාහ කරන්න නැත්තේ අන්න ඒ කරුණ දේශපාලඥයින් වෙනුවෙන්. Definitely. හිරන්නේ හි පොඩක් හිතලා බලන්න හිරන්නේ අපි නිවුස් ගත්තම ඉස්සල්ලාම එන්නේ
මොනවද අගට එන්නේ මොනවද? අපි හැමෝම දන්නවා ස්පෝර්ට්ස් නිවුස් එන්නේ අන්තිමට. රයිට්? අපි ඒත් එක්කම සිරස්තල ගත්තත් අන්තිමට චූටි කෑල්ලක් ඇති සමහරක් වෙලාවට නැතුවත් ඇති. ස්පෝර්ට්ස් නිවුස් එකක්. Now, why is this? Now, how does this personally affect? Now, the government, the media, this is a true eye-opener. මේක ඇත්තටම දේශපාලඥයන්ටත් ඇත්තටම ඇරලා බලන්න පුළුවන් දැක් පුද්ගලිකව. අපිට කොහොමද මේ ක්‍රීඩාවේ වැදගත්කම අපිට මිනිසා ලංකාවේ ඉන්න පුද්ගලයාට තේරෙනවද ඇත්තටම? තේරෙනව ඇති. හැබැයි ඒ තියෙන දක්ෂතාවය එළියට ගන්න ඒ වාතාවරණය තියෙනවද? වාතාවරණය හදමින් පවතිනවා වර්තමානයේදී. හැබැයි ඉස්සරහට අපි තව කොහොමද යන්නේ? There are still challenges, there are still places, especially in the school and other areas as well that we face. Where can we go forward? Thank you very much, Migara, for showing this area, for opening the eyes of the politicians on how a personal outlook can bring a big change. That being said, it's now time to give our next speaker the floor, Shimar Ahmed. Ladies and gentlemen, sports and politics. An entirely different perspective to what all of you brought to today's table. Let's start with sports on one hand, an activity involving physical exertion or skill that puts into test an individual's abilities, or it's where an individual or a team competes against one another in order to achieve something. On the other hand, we have politics. Now, pay attention to this term, politics. I'm going to bring a different perspective towards this. Politics is usually the activities associated with the governance of a country or an area of a state. But this is also something that puts into place a hierarchy of a system. Now, personally, I believe that these two should not go together. Why? I'll tell you in a little bit. All right? Let's think of, I want you all to close your eyes for a few seconds and listen to me. Imagine yourself walking into the first few days of your school life when you're in grade 1. All right? When you walk into grade 1 and you start your sport, whatever the sport you're doing for the first time ever, you have no worry in life. You walk through life like, you're one of the kings of the school, right? Kings or the queens of the school. Sorry, Dirshana. But see, on the other hand, what happens when you're in grade 10 or 11? Okay? Suppose you have a friend who is the headmaster's or the principal's daughter or son. Okay? Who in some schools, I'm just saying, who is more likely to be picked into the team to represent the school? They might actually be talented to some extent. But let's say you are the more talented person in terms of sports. Who do you think is more likely to be picked in Sri Lanka's context? I will tell you hands down, they will pick their son or their child. Okay? Because in Sri Lanka, this is the culture that has come down through generations, and it is because of things like favorism and stuff, like spoken to you before in the previous episodes. Sri Lanka's sports arena is falling down. Now, I told you why. We all know where this begins, okay, with children associated with children associating with parents in the same institutions. But how or what are the measures that we can take in order to combat this? Now, see, in order to combat that small issue, I think parents can put their children into a different institution than the one they work. Okay, this gives them no authority over the teams that are already there. Okay, another thing is that. This is what I'd like to actually leave you off with, because I have not a lot of time. If you know your enemy, all right, and you also know yourself, to all the youth out there, all you need to know is you need not fear going into any battle, even though there is 1,000 battles in front of you, because regardless of the outcome, you will always know that you gave it your best. That is my piece of advice to you, and always, always, always give it your best. Thank you. Always, always, always give it your best. Thank you very much, Shimar, for again enhancing the perspective of these young sportsmen in Sri Lanka, the ones who are watching right now. Always remember, politics whatsoever, never give up
without giving it your best. Because it doesn't matter what sort of influence there is, as long as you stay true to your values which were spoken here, the values of a sportsman, empathy, teamwork, and being genuine and integral to yourself, I believe that that is the way forward. The way to create more sportsmen, more leadership as we go on. Shimar, you also mentioned about schools and how the discrimination happens inside schools. And you mentioned about the switching of schools and teams, but isn't there certain problems that occur when doing so? Shimar, a small question to you, maybe you can answer later on. And nevertheless, Shimar made sure that you, behind the screen, if you are a sportsman today watching this, a sportsman of Sri Lanka, doesn't matter what sport you play, you belong with that title. Remember, if you are a sportsman, give it your best. Despite any political or nepotistic influence, keep it up and give your best. Hirane? ශිවර් කියන විදිහට සැන්ඩ්‍ර මේ දේශපාලනය සහ ක්‍රීඩාව කියන එක එකට ගියොත් ප්‍රශ්න මත වෙන්නට පුළුවන්. මොකද අර අපි හැමෝම සිතුවිලි එක්කන ගනුදෙනු කරන්නේ. එතකොට දේශපාලඥයින්ගේ මතය අනුව දක්ෂතාවයට නිසිතන දෙන්නේ නැතුව මොකක් හරි ප්‍රතිපත්තියක් නැතුව තමන්ගේ කැමැත්ත මත ක්‍රීඩකයන් කණ්ඩායම් වලට තෝරා ගැනීම සිද්ධ වෙයිද කියන ප්‍රශ්නේ ශිමර් අපිට ප්‍රශ්නාර්ථයක් විදිහට ඉදිරි කරනවා. මොහොතකට හිතලා බලන්න මේ ප්‍රශ්නේ අපිට ඉස්මතු වෙයිද දේශපාලනය සහ ක්‍රීඩාව එකිනෙකට ගියොත්. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙයිද දේශපාලනය සහ ක්‍රීඩාව ඒකාබද්ධ කරලා සුබවාදී ඉදිරි ගමනක් දකින්නට. මෙන්න මේ ප්‍රශ්නේ අපි ඔබට බාර කරමින් මේ කෙටි විරාමයට යනවා. And after that short commercial break, we are now back at Seetala Eetala, where we were discussing sports and politics, a very important topic and something that this youth has mentioned their standpoints on. And now we move on to your favorite round, the discussion round. දැන් අපි ඉස්සරහට මේ දැන් මම දන්න ගොඩක් කටේ ප්‍රශ්න තියෙනවා කියලා අහන්න. ඒ ප්‍රශ්න වලට යන්න කලින් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි බහුතරයක්ම හිරන්නේ වත් agree වෙයි මේ දෙයට. කතා කරේ දැන් මේ ක්‍රිකට් කියන ක්‍රීඩාව විතරයි. දැන් ලංකාවේ දැන් අපේ ක්‍රීඩාව කියලා ගත්තම අංගම්පොර ක්‍රීඩාවක් කියලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් ලංකාවේ මේ ඉපදුණු ක්‍රීඩාවන් කොහෙද මේවා? දැන් රගර් ක්‍රීඩාව වගේ ගත්තම අපි ජාතික ක්‍රීඩාව ගැන කතා කරන්න ඕන. අපේ ජාතික ක්‍රීඩාවක් තියෙනවා ලංකාව නියෝජනය කර. අනිවාර්යයෙන්ම. දැන් මේ ක්‍රීඩාවල් කොහෙද කියලා මම කැමතියි අහන්න ප්‍රශ්නේ අපි 6 දෙනාගෙන් අද ඉන්න. මම උත්තරයක් දෙන්න දෙයකට. ඇත්තටම කිව්වොත් වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩාව ලංකාවේ හැබැයි ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. එතකොට මොකද පවුල් පිටින් නරඹන දේ ක්‍රිකට්. එතකොට වොලිබෝල් කියන දේ මම කොළඹ ඉන්නවා කියලා මම කියන්නේ මම ඒ දේ දකින්නේ අඩුයි කියලා. හැබැයි යූත් එකේ තමයි ගොඩක් මැචස් තියෙන්නේ. අපි දැකලා තියෙන ස්ටේඩියම් එකේ නැත්නම් යූත් එකේ. එනවත් හැමපාරම ওই කප් එක ගෙනියන්නේ වොලිබෝල් ටූර්නමන්ට්ස් වල ග්‍රාමීය පාසල් වල ළමයි. ඒක අපි හැමෝම දන්නවනේ. ඔය කියන්නේ එක්ක මාවනැල්ලි, එක්ක දකුණු පැත්තේ, එක්ක උතුරු පැත්තින්. ඒ නැත්තම් උතුරු මැද වයම පළාතේ. හොඳම ක්‍රීඩකයෙක් ඉන්නවා ලංකාවේ වයම පළාතේ අක්කා කිව්වා. එතකොට ඒ ක්‍රිකට් වල ලැබෙන අනුග්‍රහයයි ඔය ජාතික ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රහයේ මොකක් හරි පරතරයක් තියෙනවා නේ. මම බ්‍රෑන්ඩ්ස් මොකුත් කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගහද්දී ලෝකල් බ්‍රෑන්ඩ් එකක් වෙනම තියෙනවා. පිටරට යද්දී තව බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් නේම් එකකින් තමයි අපිට ස්පොන්සර් කරන්නේ. එතකොට ක්‍රිකට් වලට ලැබෙන බ්‍රෑන්ඩ් සන්නාමයක් අපේ මේ ජාතික ක්‍රීඩාවල ලැබෙනවද කියලා? නැත්නම් අනිකුත් අපේම කියලා ක්‍රීඩා අය සදාහන් කරා වගේ අපේ තියෙනවා අපි ඇමරිකාවේ බේස්බෝල් වගේ අපේ පිටියෙල්ලි. ඒක වෙන්නේ ක්‍රීඩා සමාජ භාගින් විතරයි ඒක වෙන්නේ. එතනින් එහාට ඒකේ කිසිම එකක් නැහැ. අන්න ඒවා අපි නගා සිටවන්න ඕනේ. ඇමරිකාවේ බේස්බෝල් කියන දේ පවුල් පිටින් නරඹන. අන්න එහෙනම් අපේ පිටියෙල්ලි අපිට ඒ දේ කරන්න බැරි. මල්ලි මම කැමති ඒ දෙයටම තව දෙයක් එකතු කරනවා. මම ඇත්තටම 100% agree වෙනවා වගේ point එක. මේ මොකද ඔය ප්‍රශ්නේම ඇමරිකාවෙත් ඒගොල්ලන් අහලා තිබ්බා හරි මේල් බාස්කට්බෝල් ගත්තාම ඇයි බිලියන ගාණක ඉන්වෙස්ට්මන්ට්ස් මේගොල්ලන්ට තියෙන්නේ? ඇයි ප්ලේයර්ස්ලාට මෙච්චර ලොකු ගාණක් ගෙවන්නේ? ඇයි ෆීමේල් ප්ලේයර්ස්ලාටත් ඒ හා සමාන ගාණක් නොගෙවන්නේ කියලා. එතකොට ඒකෙන් ඉස්මතු වෙච්ච දේ තමයි ඇත්තටම අර ෆීමේල් බාස්කට්බෝල් ගත්තාම මේල් බාස්කට්බෝල් වලට තියෙන තරම් ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට්ස් දාන්න තරම් අර ඇසෙට් එකක් විදියට පුද්ගලයන් දකින්නේ නැහැ. ඒ හින්දා තමයි ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ. රටේ ක්‍රීඩාව ගත්තාමත් එහෙමයි. ක්‍රිකට් වැලියබල් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් වෙලා තියෙන්නේ. ඒක ඇසෙට් එකක්.
නමුත් අනිත් ක්‍රීඩා ගත්තාම ඒවා එච්චරටම ඇසෙට්ස් විදියට දකින්නේ නැහැ. දැන් බාස්කට් බෝල් වලට පවා ලොකු අනුග්‍රහයක් දැක්කුන්නේ ෆීබා ලංකාවට ඉන්ට්‍රොඩියුස් වෙනකම්. හරිද? ෆීබා ආපු එකෙන් ලොකු මේ හෙල්ප් එකක් වුණා ඒක. ඊට අමතරව දැන් අපිට FIFA සෙල්ලම් කරන්න තරම් තැනක නෙමෙයිනේ අපි ඉන්නේ. නමුත් ඒෂියා කප් එක ආවා. හරිද? පපරේ ඊට අමතරව ලංකාවේ පවා ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එක ස්පොන්සර් කරලා ලොකු කර්තව්‍යයක් දැක්වුවා. නමුත් අන්න ඒ chance එක දුන්නා. chance එක දුන්න වෙලාවේ ලංකාවේ ටීම්ස් අන්ඩර් පර්ෆෝම් වුණේ නැද්ද? අන්ඩර් පර්ෆෝම් කරේ නැද්ද? රග එතකොට රග ලංකාවේ තිබ්බ තැනයි දැන් තියෙන තැනයි. මම ඇත්තටම හැබැයි කැමති රග තියෙන තැන ගැන කතා කරද්දි. මොකද ලංකාවේ රග පටන් ගද්දි හරියට මිනිස්සු ඔක්කොම බැලුවේ නිකන් හරි අවුල් කේස් එකක් වගේ. ඇයි අපි මේ වගේ ක්‍රීඩාවකට ස්පොන්සර් කරන්නේ? ඇයි අපි වොලිබෝල් වලට බාස්කට් බෝල් වලට දෙන්නේ නැත්තේ? නැවත වතාව. රග්බි කියන්නේ මුළු ලෝකෙම පිළිගත් ලොකු ඇසෙට් එකක් විදියට දකින ක්‍රීඩාවක්. හරිද? ඒ ක්‍රීඩාවට අමතරව ලංකාවේ ප්ලේයර්ස්ලා පවා ලොකු ඩෙඩිකේෂන් එකක් ඇතුව ඒෂියා සෙවන්ස් ගන්නකො. ඒෂියා සෙවන්ස් වල ඩොමිනන්ට් ෆෝස් එකක් නේ දැන් ශ්‍රී ලංකා කියන ටීම් එක. ඒ තැනට ගෙනාවා. එතකොට ක්‍රීඩකීන් වගේම ප්‍රේක්ෂකීන්ගෙත් ලොකු වගකීමක් තියෙනවා. අපි මොකක් හරි යම් කිසි ක්‍රීඩාවක් තෝරගත්තොත් ඒක නගා සිටවන්න. බලධාරීන්ගේ අතේ විතරක්ම නෙමෙයි මේ දේ තියෙන්නේ. See, in terms of the Asia Cup, with regards to football, since I am also a soccerite, I'll just tell you, it is fair that, no, it's actually unfair that they gave a chance. They publicly announced that they're giving a chance for Sri Lankans to prove themselves, okay, at the Asia Cup. But what people did not see is football or soccer, okay, wasn't given the same attention cricket was given at that point. So, for example, if you take big government schools, okay, or semi-private schools, they prioritize and capitalize on cricket, on good sports like cricket, well-recognized sports like cricket, rugby, and all of that. And then they train these teams in such a way that they go to national level. What happened in the Asia Cup was they gave the teams that are already there. They didn't specifically train them to win those tournaments. Okay, so suddenly when they didn't perform, when they underperformed, what happened was the entire sport was turned down. Okay. Didn't the Sri Lankan team, the under 15 team, go to Barcelona and play the soccer team? What happened there? Those kids played privately. They got a coach privately. And that's how they trained. Not from the government. Politics wasn't involved at any place. They won this thing, and that's how they connected. That's how they went. After that, once they won everything there, all sorts of media came into play, and then everyone wanted the credit for everything. Then we were like, look, Sri Lankans went here, Sri Lankans got this, Sri Lankans did this. What happened to the hard work that they put in at that point? Now there's a Barcelona academy, Barcelona football training academy in Colombo itself, playing at race course once or twice every month. So that's the thing that happened. If the same amount of if they expect someone to come out of nowhere and then win something and then only that they will make the investments, obviously it's not going to happen. It's just the same as any company, right? You initially make your investment and then you reap the benefits out of it. Yeah. Also, Shubhan, can I tell you how politics is involved in this entire thing? I'm not sure if you knew this, but teams such as Barcelona already had scholarship. Not exactly scholarships, they had things like summer camps where they actually called out Sri Lankan players to come and go. Who were the Sri Lankan players that were selected? It was, yeah. People who definitely had a connection with either a politician or some person who had some sort of influence. All right, that's the reality. Even when it came to the Asia Cup, let's get a bit personal, all right? Most teams, most players were selected based on what? Connections, solely. There are so many talented athletes in the country, but they don't have the chance to play in elite teams because of favoritism, nepotism that exists in the system. Like I said in my speech as well, that needs to be cut off. When that's cut off, I think Sri Lanka will gain a lot of investments, even in terms of what Dinesh brought out earlier, okay? Why cricket is capitalized is because of the international presence that it has already, okay? Obviously, all of these other sports like basketball, football has equal presence, okay? It's just that people are not willing to do it because Sri Lanka hasn't capitalized on it yet. ශිවර් ඒත් එක්කම දැන් අපි දැන් ඔයා කියපු පොයින්ට් එක අපි දෙන්නම කියපු පොයින්ට් එකක් තමයි දැන් මීඩියා එක ඇත්තටම අවබෝධයක් දෙනවද අවස්ථාවක් දෙනවද මේ දැන් you mentioned Shimmer, does the media really give coverage to these soccer teams until they win something and come, right?
do these things happen? Not only media, not only football, even swimming, sports like swim, which you have done, sports like volleyball. Are these things given the necessary media attention that will garner the investments that we need, or perhaps get in the necessary attention that people need? Oh wow, there is a sport like this that is getting popular. And don't you think the media is lacking a lot of things here? Because api mama kalinut kiwwa ප්‍රවෘත්ති යනකොට ප්‍රවෘත්තිවල අන්තිම විනාඩි දෙකේ තමයි කවුරුත් බලන්නේ නැහැ. මොකද ස්පෝර්ට්ස් නිවුස් ටික තියෙන්නේ. ඇත්තටම අවශ්‍ය කෙනා විතරයි බලන්නේ ඒක. අනිත් කතිකයන්ගෙන් මම අහන්න කැමතියි. මොකද්ද මේ ගැන ඕගොල්ලෝ මොකද මෙතන ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. මෙතන 1 2 3 4කට වැඩි ඉන්නවා ක්‍රීඩකයන්. ඕගොල්ලෝ මොකද්ද මේ දෙයින් ක්‍රීඩකයන් වශයෙන් දැනෙන්නේ පෞද්ගලිකව? මීඩියා වලින් ගොඩක්ම ප්‍රමෝට් වෙන්නේ ක්‍රිකට් විතරයි. ඒක ඉතින් මේ දැන් නිතරම යන දෙයක්නේ. හැබැයි මං කියන්නේ අනිත් ස්පෝර්ට්ස් වලටත් ඒ තැන හම්බුණා නම් එහෙම තව මිනිස්සු ඒ දේවල් ගැන දැනගන්නවා. එතකොට මිනිස්සු ඒ දේවල් ගැන හොයන්න ගන්නවා. එතකොට අර ඒ ස්පෝර්ට්ස් කරන ළමයින්ම තව මොටිවේට් වෙනවා. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා මිනිස්සු ඒගොල්ලෝ හොයනවා කියලා දන්නවා. මිනිස්සු දන්නවා කියලා දන්නවා. ඒගොල්ලෝගේ achievements, performance තව කට්ටිය ඒගොල්ලෝ ගැන බලන් ඉන්නවා කියලා දන්නවා. ඒකෙන් මේගොල්ලොන්ට පස්සේ ඉන්න පොඩි ළමයි වුණත් ඒගොල්ලෝ දිහා බලලා හැදෙන්න පුළුවන් හරි කවරේජ් එක හරියට මීඩියා එක ස්පෝර්ට්ස් සයිඩ් එකට බලනවා නම් හරියටම. ඉතින් එතකොට ඒ කරන ළමයිත් මොටිවේට් වෙලා අපිට හොඳ තැනකට එන්න පුළුවන්. හැබැයි ඇත්තටම සෙන්ඩ්‍රෝ මේ යන විදිහට ඒ කියන්නේ ලොකුවට මීඩියා එකෙන් කවරේජ් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි එතනදී මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තට පස්සේ මීඩියා එක එතකොට එන්න වෙනවා. දෙයක් කරාට පස්සේ. හැබැයි අර ඕන සපෝට් එක දෙන්නේ නැහැ. දෙයක් වුණාට පස්සේ ඉතින් ඒගොල්ලොන්ට ඒක කවර් අප් කරන එක එතකොට අර හાર્ඩ් වර්ක් එකත් එතනින් ඔබ නැත්තම් අනිත් කතිකයන් හිතනවද මේ දේට දැන් මේ මීඩියා ફોකස් එකක් නැහැ කියලා අපි කියනවා මේ දේට දේශපාලඥයන් කිසියම් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවද? මොකද හිතන්නේ? Sandro, if I were to interject මචං ආයිමත් මම කියන්නම් අපි මෙතන පැතිකඩක් අරගෙන කතා කරන්න බෑ. අපි මැද ඉඳන් තමයි මේ සම්පූර්ණ දේ බලන්න ඕනේ. මොකද මාධ්‍ය ආයතනයක් පවා ඒගොල්ලන් කැමැති ප්‍රචාරය කරන්න ඒගොල්ලන්ට ප්‍රොෆිට් ගේන දෙයක්නේ. දැන් කියමුකෝ ළමයි නිකන් ට්‍රේන් කරන වීඩියෝ එකක් දැම්ම කියලා හරි මේ පාසලේ මේ පුද්ගලයන් මෙහෙම ට්‍රේන් කරා කියලා දැම්ම කියලා කී දෙනෙක්ද බලන්නේ. ප්‍රවෘත්ති පවා ඒගොල්ලන්ගේ සැලැස්ම හැඩගස්සලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඒ හිත් දිනාගෙන එක්කෝ මිනිස්සුන් ප්‍රේක්ෂකයන් රඳා පවතින්න පුළුවන් නිවුස් නේ දාන්නේ. ස්පෝර්ට්ස් වලට එච්චර පොඩි සෙග්මන්ට් එකක් යොමු වෙලා තියෙන්නේ වැඩිපුර ප්‍රජාවක් ඒ දේ බලන්නේ නැති හින්දා විතරක් නෙමෙයි එච්චර ලොකු ඉන්ට්‍රස්ටිං අර මිනිස්සුන්ට දැනෙන ලොකු දෙයක් ඉම්පැක්ට්ෆුල් දෙයක් වෙන්නේ නැති හින්දා මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ සීනියර් අයියා කෙනෙක්ට කිව්වා අයියේ මේ අපිට ස්පොන්සර්ෂිප්ස් තිබ්බනම් මේක කරන්න තිබ්බනේ අපිට මෙහෙම දෙයක් තිබ්බනම් අපිට සමහරවිට අලුත් එක්විප්මන්ට් තිබ්බනේ මෙහෙම කරන්න තිබ්බනේ ඒක හින්දා සමහරවිට අපි ලැක් වෙන්නේ කියලා. ඒ අයියා මට කිව්ව දේ තමයි මට කිව්වේ නෑ මට කන්නඩ පාරක් දීලා කිව්ව දේ තමයි මල්ලි තමුසෙලා ස්පොන්සර්ෂිප් ගැනයි එක්විප්මන්ට් ගැනයි කම්ප්ලේන් කරන්න කලින් ඕගොල්ලන් හරි ප්ලේයර්ස්ලා වෙන්න. එකමුතු ටීම් එකක් හදන්න. එතකොට ඕවා ටික ඔක්කොම නිකම්ම ගලාගෙනම එයි කියලා. ඒ දෙම තමයි මට බෙදා ගන්න තියෙන්නේ. එතකොට දිනිත් ඔයා කියන්නේ මාධ්‍ය විනාඩියක්. ඔයා කියන්නේ මාධ්‍ය කරන්න අවශ්‍ය මේ ක්‍රීඩාවේ අපි ඇස් වලට ප්‍රිය අපි හැමෝම කැමති ක්‍රීඩාවක් පෙන්වන එකද නැත්නම් තවත් මේ වගේ තියෙන ඕනම ක්‍රීඩාවක් ගත්තාම සැන්ඩ්‍රෝ එතන වටිනාකමක් ඇති වුණොත් මාධ්‍යයට පවා ප්‍රචාරය කරන ලංකාවේ මිනිස්සුන්ගේ පවා ඇස් ලොකු කරලා බලන්න පුළුවන්. හරි දැන් අංගම්පොර පවා හිතමුකෝ අපි අංගම්පොර ටූර්නමන්ට් එකක් ලංකාවේ ඕගනයිස් කරා. පිට රටවල් වලින් කට්ටිය ගෙනල්ලා මෙහෙ ට්‍රේන් කරා. ලස්සන්ට කැම්ප් එකක් කරා. හරිද? කොච්චර මීඩියා ටෙන්ෂන් එකක් එයිද? අපි ඉල්ලන්න ඕනෙත් නැහැ. නිකම්ම කැමැත්තෙම අපිට කවර් කරන්න දෙන්නෝ කියලා. මොකද LPL එක ගත්තාම LPL එකේ ඕගලන් හොයලා බලන ෆොටෝග්‍රැෆර්ස්ලා කී දෙනෙක් ඔෆර්ස් දුන්නද ඒක කවර් කරන්න කියලා. ඇත්තටම නාමල් රාජපක්ෂ මැතිතුමන්ට පින් සිද්ධ වෙන්න එහෙම ඉවෙන්ට් එකක් ඕගනයිස් වුණා. ක්‍රිකටර්ස්ලාට ග්‍රවුන්ඩ් රූට්ස් වල ක්‍රිකටර්ස්ලාට පවා මේ ඔපචුනිටි එකක් හම්බුණා. ඒව වලට ඕගලන් හොයලා බලන්න කොච්චර මාධ්‍ය ආයතන පැනගෙන ආවද කියලා කවර් කරන්න. මම කැමති විවෘත ප්‍රශ්නයක් අරගෙන එන්න ශිහාර ශිනාලෝ දෙනට එකතු වෙන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ අද ක්‍රීඩාව සහ දේශපාලනය පිළිබඳව. ක්‍රීඩකයෙක්ට එහෙම නැත්නම් මේ පාසල් ක්‍රීඩාවට එහෙම නැත්නම් යෞවන ක්‍රීඩකයින්ට එහෙම නැත්නම් මේ ක්‍රීඩාවෙන් සමුගත විශ්‍රාමගත මේ අපි ක්‍රීඩාව කියන මේ ක්‍රීඩකයා කියන කුලකයේ ඇතුළේ බැලුවොත් දේශපාලඥයින්ගෙන් ඔවුන්ට අවශ්‍ය කරන්නේ මොනවද? දේශපාලඥයින්ගෙන් අපි ඉල්ලන්නේ දේශපාලන බලධාරීන් ක්‍රීඩා අමාත්‍යතුමා අමාත්‍යාංශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද ක්‍රීඩකයන්ට අවශ්‍ය කියලා? ඇත්තටම මම නම් හිතන්නේ හොඳ සැලැස්මක් අවශ්‍යයි මේ වෙලාවේ. අපි දන්නවා 2015 ඉඳන් මම ඔයගලන්ට ඉස්සෙල්ලා ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක කිව්වා වගේ
2015 තමයි මේ වැටීම පටන් ගත්තේ. හැබැයි කවුරුත් හිතන්නේ නැහැ 2014 අපි ඒ මැච් එක අපි ෆයිනල් එකට ඇවිල්ලා අපි ෆයිනල් එක ජයග්‍රහණය වුණේ 2011 ඉඳන් දාපු අපේ 2011 තමයි අපි පීක්ම හිටියේ. ඔයගලන්ට මතක නම් 2011 පීක්ම හිටියා. ඒ පීක් එක රඳවා ගන්න පුළුවන් වුණා 2014 වෙනකන් හොඳ ටීම් එකක් තිබ්බා, හොඳ සැලැස්මක් තිබ්බා, හොඳ කමිටි එකක් හිටියා. අනිත් ක්‍රීඩාවනුත් ඔය විදිහමද ක්‍රිකට් ඇරුණකොට? මං හිතන්නේ රග වලටත් හොඳ කමිටි එකක් ඉන්නවා. හැබැයි රග අපි දැන් ඉන්න ස්ථානෙත් එක්ක බැලුවොත් අපි ඉන්නේ 40 ගණන් 34 වගේ. හැබැයි අපි අනිත් රටවල් එක්ක බලනකොට රග වලින් අපි චුට්ටක් උඩ ඉන්නවා. අපි හොඳම 10 15 නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ රටත් එක්ක බලනකොට මම හිතන්නේ ඔයා තියෙනවනේ අතරම පේන්න ලොකු අනිවාර්යෙන් දිනුවක් තියෙනවා. සෙවන්ස් මම හිතන්නේ දැන් COVID-19 එකත් එක්ක මුකුත් තරඟාවලි සංවිධානය කරන්න බෑ මේ වෙලාවේ. මම හිතනවා COVID-19 ඕකේ වුණාම අපිට රග හරි සෙවන්ස් එකක් ඒ පිටරට ප්ලේයර්ස්ලා ඇවිල්ලා මෙතනට ඉන්වෝල්ව්මන්ට් එකක් වුණොත් මම හිතනවා රගත් ක්‍රිකට් වගේම පීක් එකක් එයි කියලා. මට පුංචි දෙයක් සඳහන් කරන්න පුළුවන් නම් මේ අනිත් දේ තමයි මේ අපි සිලෙක්ෂන් කමිටීස් පත් කරද්දි විශේෂයෙන් සිලෙක්ෂන් කමිටීස් පත් කරද්දි දැන අඳුනුම්කම් මත එක්කෝ මෙයාගේ යාළුවෙක් සහෝදරයෙක් කියලා ඒ පුද්ගලයන් පත් කරන්නේ නැතුව අපි අන්බයස්ඩ් පුද්ගලයාගේ දක්ෂතා මත ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් මත පත් කරා නම් මං හිතනවා ඊට වඩා ලොකු වෙනසක් ක්‍රීඩාවේ වෙන්න පුළුවන් කියලා. මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අහන්න තිබ්බ දෙයක් තමයි සිලෙක්ෂන් කමිටීස් අතර ගැටලු. සිලෙක්ෂන් කමිටීස් වලින් එහාට ගියාම අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශය අතර ගැටලු. ඕගොල්ලන් ඉස්කෝලේ යද්දී හරි ජෝන් ටාබට් සීනියර් ටාබට් ගන්නකො. මීට් වැටෙන් එක්සෑම් කාලෙත්නේ. අපි කොහොමද විභාග ලියන්නේ? යම්බ කිට්ටු වෙලා වගේනේ වැටෙන්නේ. ඒක තමයි කිට්ටු වෙලා වැටෙන්නේ. අවසන් විභාග අපේ අවුරුද්දටම ට්‍රේන් කරන්න පීරියඩ් එකක් නැහැ. ඒක තමයි මල්ලිය. තියෙන පාඩම් කරන්න සිංගල් ටූර්නමන්ට් වුණොත් වැඩි විදිය බලන්න ක්‍රිකට් ටූර්නමන්ට් සිංගල් ටූර්නමන්ට් එක්සෑම් ක්‍රෑෂ් වෙලා තමයි අධ්‍යාපනයක් එක්ක ක්‍රීඩාව කරගෙන යන්න ඕනි ඉතින්. අපි ක්ලබ් එකකට ගියත් ඒගොල්ලෝ ඉල්ලන අධ්‍යාපන සුදුසුකම්. අපි ක්ලබ් එකට බැඳෙද්දි. එතකොට ඒගොල්ලෝ ඒවා මේන්ටේන් කරනවා. මොකද ක්‍රීඩකයෙක් සෑදිය යුත්තේ අධ්‍යාපනයත් සමගයි. අන්න ඒ දේ ලංකාවේ මොකක් හරි තියෙනවනේ. ඇත්ත ඒක තමයි යාර බලධාරීන් අතර ගැටලු ගැටලු හින්දා අන්තිමව තලා පෙලෙන්නේ රටේ ක්‍රීඩකේ. නෑ මම හිතනවා දැන් මම හිතන්නේ හතරක් ඉන්නවා දැන් අලුතෙන් දාපු කමිටි එකේ අරවින්ද ඩිසිල්වා ඊට පස්සේ මුරලි සංගා රොෂාන් මහනාම මේ හතර දෙනාම ක්‍රිකට් සෙල්ලම් කරපු හතරක්. හොඳටම හිටපු හතරක්. මම හිතනවා මේ හතර දෙනාගෙන් ඒ අපිට එන සැලසුම් එක්ක 20යි 24 වෙනකොට අපිට ජයග්‍රහණය කරා යන්න බැරි වෙන්නේ නැහැ. අපිට හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා, ටැලන්ට්ස් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ හොඳ සැලැස්මක්. ඉදිරියට යන්න ඒගොල්ලන්ට සැලැස්මක් නැතුව ඉන්නේ. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලත් කිව්වා ෆැක්ට්ස් එකක්. අපේ A ටීම් එක අන්තිම මාස 20ට ගෙවුව එකයි. ඉන්දියාව ගෙවුව 56ක් අවුරුදු 5කට. ඒකයි ඒගොල්ලොන් මම දැන් ලාස්ට් මැච් එක ඕස්ට්‍රේලියාවත් එක්ක සෙකන්ඩ් ටීම් එක ගහලා බීට් කරා ඕස්ට්‍රේලියාවට. දැන් අපේ ඉන්නවද ටීම් එකක් එහෙම? දැන් අපේ කට්ටියක් ඉන්ජර්ඩ් වුණා. අපේ ටීම් එකක් ඉන්නවද කියන්නකෝ එහෙම රීප්ලේස්මන්ට් එකක් දාන්න. හේතුව ඇතුලේ තරඟකාරීත්වයක් නැහැ. අපේ ඉන්න 15 දෙනා දන්නවා ජාතික කණ්ඩායමේ ඉන්න ස්ක්වොඩ් එක 20ද 25ද ඒගොල්ලෝ හැමෝම දන්නවා අපි බින්දු නෙමෙයි බින්දු 20ක් ගැහුවොත් මෙතනට රීප්ලේස්මන්ට් එකක් නැහැ. ඒකයි අර ඉස්සෙල්ලා තරය කිව්වේ. මට මෙයාට රීප්ලේස්මන්ට් එකක් දෙන්න නැහැ කියලා. ශිලාල් අපි බලමු හොඳ සැලැස්මක් එක්ක අපිට ඉදිරියට එන්න පුළුවන් වේද කියලා දිල්ෂාරටත් තිබ්බා අපිට. ඔව් මේ COVID-19 එළියට ඇදලා ආපු වෙලාවේ මම මේ කියන්න ඕනේ දැන් අපිට කිසිම ෆිසිකල් ඇක්ටිවිටි එකක් තියන්න අමාරුයි. ඉතින් අපි e-sports ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඒ පැත්තෙන් චුට්ටක් හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක මේ කාලවකවානුවේදී අපි e-sports ගැන චුට්ටක් කල්පනා කරලා බලමු. හොඳයි. අද අපි මේ සීතල ඊතල වැඩසටහනෙන් කතා කරේ මේ ක්‍රීඩාව සහ දේශපාලනය නැත්නම් මේ දේශපාලනය කොහොමද ක්‍රීඩාවට ඉවහල් වෙන්නේ නැත්නම් ක්‍රීඩාව මොන විදිහටද දේශපාලනයට ඉවහල් වෙන්නේ කියලා මේ කරුණු දෙක තුල අපි ගොඩක් ප්‍රශ්න දැක්කා ලංකාව තුල අපි දකින්න ප්‍රශ්න වලට ඔබෙන් ගිහලා අපි ඇතුළාන්තයට ගිහින් බැලුවොත් ක්‍රීඩකයින්ට තව ගොඩක් ප්‍රශ්නට තියෙන්න පුළුවන්. මම හිතන්නේ ක්‍රීඩකයින් එක්ක විවෘත සංවාදයේ නිරත වෙන්නට පුළුවන් නම් ඔවුන් එක්ක කතා බහ කරන්නට පුළුවන් නම් ආදරණීය බලධාරීනි මීට වැඩිය හොඳ විසඳුම් එක්ක ක්‍රීඩාව නගා සිටවන්නට පුළුවන්. මේ අපි බලමු අවසාන වශයෙන් මේ කතිකයන් 6 දෙනාට මොනවාද ඔබට කියන්න තියෙන්නේ කියලා මේ කෙටි විරාමයෙන් අනතුරුව.
Sports and politics, the topic that we were discussing today at Seethala Eethala. The discussion round has ended and now it's time to conclude. Speakers, Dinith. ක්‍රීඩකයන් විදියට විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයින්ට ඉමහත් බලයක් තියෙන. බලයකට වඩා වොයිස් එකක් තියෙන. මොකද රටක ජාතිය සූදානම් ඒගොල්ලන්ගේ අදහස් වලට සවන් දෙන්න. ඒකින්ද ක්‍රීඩකයෙක් විදියට Taman රට වෙනුවෙන් ඉමහත් කැපවීමක් වෙලා රට තැනකට ගෙනාවා නම් ඒ වොයිස් එක භාවිතා කරන්න. මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ සැලැස්මක් එක්ක හිටියොත් අපේ ක්‍රිකට් අපිට උඩට අරගන්න බැරි කමක් නැහැ. මහේල සංගකාර ඒගොල්ලෝ එන්න ආසයි. හැබැයි හොඳ සැලසුමක් නැති හින්දා ඒගොල්ලෝ එන්නේ නැහැ. මං හිතනවා හොඳ සැලසුමක් හැදුවොත් ලංකාවේ 2024 2025 දී අපිට ලෝක කුසලාන ආය නැවතත් ලංකාවට අරන් එන්න පුළුවන් වෙයි. හොඳ සැලසුමක් හදයි කියන විශ්වාසය අපිට තියෙනවා. අද ශ්‍රී ලංකාවේ අපිට ඉන්නේ ක්‍රීඩා අමාත්‍යවරයෙක්. ඉතින් අපි ගොඩක් සතුටු වෙන්න ඕන කාරණාවක් ඒක. මොකද දේශපාලඥයෙක්ට නොපෙනෙන දේවල් ක්‍රීඩකයෙක්ට පේනවා. ඉතින් එවැනි පසුබිමකින් එන ක්‍රීඩා අමාත්‍යවරයෙක් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. නමුත් මොන දේ කළත් මොන කවුරු ආවත් කොන්ද හරියට කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරි නම් පෞද්ගලික වාසිතකා දේවල් මේ ක්‍රීඩාව මේ ලංකාව ඉස්සරහින් තියන්න පුළුවන් දේ හසුරවනවා නම් මං හිතන්නේ ඒක තමයි ලංකාවේ ක්‍රීඩාවේ අගාධයට මුල්ම හේතුව. ජීවිතේ එක්තරා මොහොතකදී මම කුඩා කාලේ ක්‍රිකට් වලට ආසයි. මම සෑම ක්‍රීඩාවක්ම කරලා තියෙනවා. ඒ කියන්නේ කොනක් හරි කොටසක් කොහෙන් හරි මුලක් තියෙනවා ක්‍රීඩාවක. අර අපිට කැක්කුමක් දෙන්නවනේ ශතකයක් ගාලා සිංහ කොඩියට මෙහෙම තට්ටුවක් දාද්දි. එතකොට ස්ටේජ් එක නැගලා ලූෂන් පුෂ්පරාජ් අර සිංහ කොඩිය මේව කරද්දි අම්මා අපේ ශ්‍රී ලාංකිකයෙක් ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ලා ශ්‍රී ලාංකික කොඩිය ගෙනහිල්ලා කියලා. එදා වෙනකම් මම ආයිත් බලන් ඉන්නවා. ස්තුතියි. ඇත්තම ක්‍රීඩාව ඉස්සර අපි ටීවී එක බැලුවත් ඔලිම්පික්ස් බැලුවත් අපේ ලංකාවේ කොඩිය දාගෙන රන් කරත් මොක කරත් අපිට මාර ප්‍රවුඩ් ගතියක් ආවා. ඒතර අපි ඒව බලලා අපි ආසාවෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ආසාව දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා පේනවා. ඉතින් දැන් මේ තියෙන ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එක ගොඩක් හොඳයි. ඉතින් අර ඒක පොඩ්ඩක් තව ඉන්න ස්පෝර්ට්ස්මන්ලා තව මොටිවේට් කරලා ඒගොල්ලෝ දිහා බලලා ඊළඟ ජෙනරේෂන් එක නිකම්ම හදන්න පුළුවන් තත්ත්වයක් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. Well, my final message to everyone out there is especially to the sportsmen out there, sportsmen and sportswomen out there. All politics aside, my small piece of advice to you is, if you want to succeed or achieve something in regards to sports, you need to stop making excuses. You need to stop worrying yourself about how the miserable ways you can fail in. You need to stop thinking about what everyone else thinks about you, their opinions, or everything. And what you need to do is you need to first believe in yourself. Next, you need to start acting towards a plan that you've made for yourself, and then everything else will fall in place. Because if you do not do the change that you want to see in yourself, no one else is going to do it for you. Thank you. ආදරණීය බලධාරීනි ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබ දකින්නට ඇති මේ දවස්වල දේශපාලනය තුළ ඔවුන් දේශපාලන කතිකාවත් එහෙම නැත්නම් ගමට ගිහිලා ගමේ ජනතාව මුණ ගැහෙද්දී අපි දැක්කා මේ විශේෂයෙන් ගම් මට්ටමේ පාසල් දරු දැරියන් ක්‍රීඩාවේ නිරත වෙන දරු දැරියන් බොහොම එඩිතරව රටේ ජනාධිපතිතුමාගෙන්ම ඉල්ලීම් කරනවා. ඒ ක්‍රීඩාවෙන් ඔවුන් ලබාගත් පන්නරය තුලින් බොහොම එඩිතරව ඉල්ලීම් කරනවා අපිට අපේ පාසලට ක්‍රීඩා පිටියක් නැහැ. මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවා. මෙන්න මේවා අපිට ලබා දෙන්න. ඇත්තටම අද අපි සීතල ඊතල කණ්ඩායම මේ සීතල ඊතල වැඩසටහනේ මේ තරුණයින් 6 දෙනා එක්ක එකතු වෙලා ඔබට ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේ මෙන්න මේ විදිහේ වටිනාකම් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ශ්‍රී ලංකාවේ ගම් මට්ටමේ එහෙම නැත්නම් මේ පාසල් පද්ධතිය තුළ රටේ අභ්‍යන්තරයේ ඉන්නවා. ඔවුන් හොයාගෙන යන ඔවුන් එක්ක ගිහින් කතා කරන්න ඔවුන්ට තියෙන අඩුපාඩු හොයලා බලන්න. යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්නට පුළුවන් නම් ඔවුන්ට අවශ්‍ය මානසික මට්ටම නිර්මාණය කරන්නට පුළුවන්. නිවැරදි සැලසුම් එක්ක සැලසුම් ගතව ප්‍රමිතියකින් යුතුව ක්‍රීඩාවේ නිරත වෙන්නට අපේ ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටපිටාව නිර්මාණය කරලා දෙන්නට පුළුවන් නම් ශ්‍රී ලංකාව ක්‍රීඩාව අතින් ඉහළ තැනකට යන ඔලිම්පික් ක්‍රීඩා පිටියේදී අපේ රටට පදක්කම් ලබන්නටම විතරක් නෙවෙයි අපේ රට නියෝජනය කරමින් වාර්තා පිහිට වෙන මට්ටමේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට අපිට හැකියාව ලැබෙයි.
ආදනීය බලධාරිනි අපිට කරන්නට හැකිදේ අපි අද කරා. අපි ක්‍රීඩාව වෙනුවෙන් සීතල ඊතල වැඩසටහනින් තරුණයෙක් විදිහට හඬ නැගුවා. තීරණය ඔබ අතේ. නිවැරදි තීරණ රැගෙන ක්‍රීඩාව නැවත වරක් අපි ප්‍රේක්ෂකයන් විදිහට නරඹන්නට ආස තැනකට අරගෙනයි කියලා බලාපොරොත්තු සහගතව අපි මේ රූපවාහිනිය තිරේ දෙස බලාගෙන ඉන්නවා. From the Olympic winner who starts from the village and goes all the way there, it's not just about winning the medal, it's also about creating a standard of leadership. It's about creating a standard of another set of youth. And meanwhile, if that continues for years on end, if every individual can build that, one day the politics, the system itself will work for us, not against us. And that, I believe, is the final solution and the final message that we from Seetala Eetala would like to bring to you. Change yourself. Make sure that you see yourself as a true sportsman. Keep your qualities intact as you go on. Do not give in to nepotism, do not give in to favoritism, and at the same time, the authorities, it's up to you. You've heard the youth speak, it's up to you to take the step and change. You have your pen with you, you have your mobile phone with you. Take the decisions now itself. This is Seetala Eetala signing off with another episode. Take care.